අයිබෝවන් ආදරණීය පුතේ දුවේ අපි ඔන්න ආයිත් වතාවක් සම්බන්ධ වෙනවා ශ්‍රී ලංකාවේ පරිසර පද්ධති පාඩමත් එක්ක දෙවෙනි කොටසින් අපි මුලින් කතා කරා ශ්‍රී ලංකාවේ පරිසර පද්ධති කීපයක් පිළිබඳව මීට ප්‍රථමයෙන් අපි ඒ පරිසර පද්ධති වල දැනීමත් අවබෝධයත් සමග නැවත සාකච්ඡා කරලා බලමු අපිට ඉදිරියේදී තවත් පරිසර පද්ධති කීපයක් ශ්‍රී ලංකාවේ හඳුනා ගන්න තිබෙනවා. ඒ පරිසර පද්ධතිත් ඒ වගේම ශ්‍රී ලංකාවේ පරිසර සංරක්ෂණය සහ සම්බන්ධ කාරණා කීපයක් පිළිබඳව අපි අවධානය යොමු කරලා බලමු. ශ්‍රී ලංකාවේ පරිසර පද්ධති කියන පාඩමට අදාළව මේක අපි දන්නවා බියෝම කියන පාඩමට සම්බන්ධ කොටසක්. එතකොට භෞතික භූදර්ශනයේ සංරචක ගති ලක්ෂණ හා ක්‍රියාවලිය පරීක්ෂා කරමින් පරිසර සංරක්ෂණයට දායක වෙයි කියන නිපුණතාවය තමයි ඔබ මේ බියෝම ඒ වගේම ශ්‍රී ලංකාවේ පරිසර පද්ධති කියන මේ සියලුම පාඩම සමස්ත පාඩම අවසානයේ අත්පත් කරගන්න ඕනේ නිපුණතාවය. ඒ වගේම එක් එක් අවස්ථාවලදී ඔබට අත්පත් කරගත නැත්නම් ඔබ මට්ටම් වලට පිවිසෙන්නට ඕනේ නිපුණතා මට්ටම් වලට. ඒකෙදී ශ්‍රී ලංකාවේ පරිසර පද්ධති වල ව්‍යාප්තිය හා ගති ලක්ෂණ පැහැදිලි කිරීම, ඒ වගේම ශ්‍රී ලංකාවේ පරිසර පද්ධති සංරක්ෂණය හා බැඳුණු සංකල්ප හා ආචාර ධර්ම පිළිබඳව ඒවා අගය කිරීම කියන නිපුණතාව ඔබ අත්පත් කරගන්න මේ මට්ටම් වලට පැමිණෙන්නට ඕනේ. ඉගෙනුම් ඵල පිළිබඳ අපි සාකච්ඡා කරොත් එහෙම ශ්‍රී ලංකාවේ පරිසර පද්ධති නම් කිරීම, ඒ වගේම ශ්‍රී ලංකාවේ පරිසර පද්ධති වල ලක්ෂණ විමර්ශනය කර ඉදිරිපත් කිරීම, පරිසර පද්ධති වල ව්‍යාප්තිය සිතීමක් ඇසුරෙන් ඇඳ දැක්වීම, ශ්‍රී ලංකාවේ පරිසර පද්ධති මුහුණ පාන ගැටලු විස්තර කිරීම, පරිසර ආචාර ධර්ම වල වැදගත්කම පැහැදිලි කිරීම, ඒ වගේම පරිසර පද්ධති සංරක්ෂණය සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග, මෙන්න මේ කියන කාරණා පිළිබඳ ඔබේ අවධානය යොමු කරන්නට වෙනවා. එතකොට මේ ඉගෙනුම් ඵල ඔබ මේ පාඩම අවසානයේ සාක්ෂාත් කරගනී කියලා අපි බලාපොරොත්තු වෙනවා. ශ්‍රී ලංකාවේ පරිසර පද්ධති සකස් වීම පිළිබඳව අවධානය යොමු කරනකොට අපි මුලිනුත් සාකච්ඡා කළ පරිදිම ලංකාවේ වර්ෂාපතන රටාව මේ සම්බන්ධයෙන් ඉතා වැදගත් වෙනවා. හේතුව ශ්‍රී ලංකාව අපි දන්නවා නිවර්තන කලාපීය උෂ්ණ දේශගුණයක් සහිත ප්‍රදේශයක පවතින රටක්. එතකොට ඒ අපේ ගෝලීය වශයෙන් පවතින පිහිටීම සමග අපේ රටේ කුඩා දූපතක් ඉන්දියානු සාගරයේ වටවි පවතින. එතකොට මේ දූපත් ලක්ෂණයත් ඒ වගේම නිවර්තන කලාපීය ප්‍රදේශයක පිහිටීමත් ඒ වගේම පුතේදී අපි දන්නවා අපි භූෂමතාව වශයෙන් ගත්තොත් එහෙම ශ්‍රී ලංකාව මේ මධ්‍යම කඳුකරයක් සහිත, ඒ කියන්නේ රට මැද මීටර් 300ට වඩා උස ප්‍රදේශයක් සහිත රටක්. එතකොට මෙන්න මේ භූවිෂමතාවය මේ කාරණා බලපානවා අපේ රටේ දේශගුණය, ඒ වගේම පස, ඒ වගේම වෘක්ෂලතාව, මේ සියල්ල තීරණය වීම සඳහා මේ කියන දේශගුණ සාධකයත් ඒ වගේම පිහිටීම නිසා ඇතිවෙන මේ තත්ත්වය බලපානවා. ඉතින් ඒ නිසා අපේ වර්ෂාපතන රටාව ගත්තොත් එහෙනම් අපි දන්නවා අපි අපේ රටේ මේ මිලිමීටර් 2000 කියන සම වර්ෂා රේඛාව තුල පිහිටි මේ නිල් පැහැන් දක්වා තිබෙන ප්‍රදේශ ගත්තොත් එහෙම ඒවා අපි තෙත් කලාපීය ප්‍රදේශ ලෙස සලකනවා. ඒ වගේම ඉන්න ඔබේ තියෙන මෙන්න මේ ලංකාවේ වැඩි ප්‍රමාණයක් පවතින ප්‍රදේශය ගත්තොත් එහෙම අපි සලකන්නේ වියලි කලාපීය ප්‍රදේශය ලෙස මිලිමීටර් 1250ක් දක්වා සීමාව. ඊට අමතරව මෙන්න මේ කුඩා තීරු දෙකක් හම්බන්තොට සහ මන්නාරම අපිට හමු වෙනවා අර්ධ ශුෂ්ක ප්‍රදේශ විදියට. දැන් ඒ අනුව දේශගුණ ව්‍යාප්තිය සලකා බැලුවොත් මෙන්න මේ දකුණත පැත්තේ සිටීම බැලුවොත් එහෙම ඔබට පේනවා මේ දේශගුණ කලාප ලකුණු කරලා තියෙනවා. මෙතන මේ අතරමැදි කලාපය කියලා කොටසකුත් තියෙනවා. අතරමැදි කලාපය කියන එකෙන් අදහස් කරන්නේ මේ තෙත් හා වීලි කලාප දෙක අතර මිශ්‍ර දේශගුණ ලක්ෂණ පවතින ප්‍රදේශ. නමුත් අපි ප්‍රධාන වශයෙන්ම මේ කලාප වෙන් කර ගැනීමේදී සලකා බලනවා එකක් තෙත් කලාපය කියන ප්‍රදේශය. ඒකට මේ අතරමැදි කලාපයේ කොටසකුත් අපි ගන්නවා. ඒ වගේම වීලි කලාපීය කියන ප්‍රදේශය. මෙන්න මේ ප්‍රදේශය ඊට පස්සේ
ඒ කොටස් දෙකම අපි සලකනවා පහත රට සහ කඳුකර වශයෙන් වෙන් කරලා. ඒ කියන්නේ දැන් අපේ රටේ කඳුකර කොටස මෙන්න මේ ඔබට පේනවා මේ මධ්‍යම කඳුකර ප්‍රදේශය. එතකොට මේ කඳුකර කොටසේ දැන් මෙතන ඔබට නිරූපණය කරලා තියෙන මීටර් 900ට වඩා උස ප්‍රදේශ මීටර් 300ට වඩා උසින් යුක්ත ප්‍රදේශ අපි දන්නවා කඳුකර මධ්‍ය කඳුකරයට අයිති වෙනවා. ඒ වගේම මෙතන සබරගමු කඳු වලට අයිති වෙනවා. එතකොට දැන් මේ කඳුකරේ අපිට නැගෙනහිර සහ බටහිර කොටස් දෙක ගත්තොත් එහෙම මෙන්න මේ සිතියම අනුව ගත්තොත් ඔබට පේනවා මේ ලාකොල පාටින් සහ කහ පාටින් දක්වන ප්‍රදේශවලට සම්බන්ධව පවතින මේ නැගෙනහිර කොටසේ කඳුකරේ. ඔන්න ඔය නැගෙනහිර කොටසේ තිබෙන කඳු ප්‍රදේශ අපි සාමාන්‍යයෙන් කඳුකර වියලි කලාපයට අයිති ප්‍රදේශ විදියට සලකනවා. කඳුකර වියලි කලාපය. පිදුරු තලාගල කන්ද මේ මධ්‍ය රේඛාව විදියට අපි සැලකුවොත් ඉන් නැගෙනහිර කොටස. ඉන් බටහිර කොටස අපි සලකනවා මේ තෙත් කලාපයට අයිති සීමාවේ පවතින මේ ප්‍රදේශය කඳුකරේ තෙත් ප්‍රදේශය නැත්නම් කඳුකර තෙත් කලාපය කියලා. එතකොට කඳුකර තෙත් හා වියලි, පහත රට තෙත් හා වියලි සහ මෙන්න මේ අර්ධ ශුෂ්ක ප්‍රදේශ අපිට හඳුනා ගන්න පුළුවන්. ඔන්න ඔය ආකාරයට අපේ රටේ මේ දේශගුණ ව්‍යාප්තිය වර්ෂාපතනයත් එක්ක බද්ධව පවතිනවා. එතකොට දේශගුණය හා වෘක්ෂලතාව ගත්තොත් එහෙම. දැන් මේ දේශගුණය හා වෘක්ෂලතාව සම්බන්ධයි. විශේෂයෙන්ම දැන් මේ තෙත් කලාපීය නිවර්තන තෙත් කලාපීය නැත්නම් අපේ රටේ පහත රට තෙත් කලාපීය ප්‍රදේශවල පහත රට නිවර්තන වර්ෂා වනාන්තර සිංහරාජය ඇතුළු ඒ වනාන්තර පද්ධතිය හමු වෙනවා අපිට. ඒ වගේම මේ කඳුකර ප්‍රදේශ ආශ්‍රිතව අපිට හම් වෙනවා මේ මධ්‍යම කඳුකර ප්‍රදේශයේ ආශ්‍රිතව පවතින කඳුකර වනාන්තර ප්‍රදේශය කඳුකර වනාන්තර. ඒ වගේම මෙන්න මේ වියලි කලාපීය ප්‍රදේශ ආශ්‍රිතව අපිට හම්බ වෙනවා ලංකාවේ වියලි මිශ්‍ර සදාහරිත වනාන්තර ප්‍රදේශය. ඒ වගේම මේ අර්ධ ශුෂ්ක ලෙස ගැනෙන මෙන්න මේ රතු පාටින් පේන ප්‍රදේශවල හම්බන්තොට මන්නාරම අවට ප්‍රදේශවල ශුෂ්ක නැත්නම් කටුපඳුරු සහ ලඳු කැලෑ පරිසර පද්ධතිය හඳුනා ගන්න පුළුවන්. ඒ වගේම ඉතින් වෙරළා ඉන තියෙන මේ කලපු ඒ වගේ ප්‍රදේශවල අපිට උන්න හම්බ වෙනවා මොනවාද? අර තෙත්බිම් පරිසර පද්ධතිය කලපු ආශ්‍රිතව පවතින ඒ කොටස් අභ්‍යන්තරෙත් තියෙනවා. අන්න ඒ විදිහට මේ ලංකාවේ දේශගුණ තත්වය අනුව යම් වෘක්ෂලතාවේ වෙනස් වීමක් හඳුනා ගන්නත් පුළුවන්. මේ අනුව අපිට බලනකොට අපේ වෘක්ෂලතාව තීරණය වීමේදී විශේෂයෙන්ම මේ වර්ෂාපතනය ඒත් එක්ක බලපාන දේශගුණ තත්ත්වය ඒ වගේම මේ අපි දූපතක් ලෙස පිහිටීම ඒකේ උච්චත්වය මෙවැනි සාධක බලපාන බව අපිට හඳුනා ගන්න පුළුවන්. ඔබට මෙම සිතියන් දෙක අධ්‍යයනය කළොත් පෙනෙනවා ලංකාවේ රක්ෂිත සහ ජාතික උද්‍යාන වශයෙන් අපි අනපනත් මගින් වෙන් කළා තිබෙන වනාන්තර ප්‍රදේශත් ඒ වගේම වෘක්ෂලතාවේ ව්‍යාප්තිය දක්වන සිතියමත් සසඳුවොත් එහෙම අපිට මේ සමස්ත ව්‍යාප්තියෙන් ඉතා කුඩා ප්‍රදේශ කීපයක් පමණයි අපි මේ ආරක්ෂිත ප්‍රදේශ විදියට නම් කරගෙන තියෙනවා. එතකොට අනාගතයේදී අපිට ප්‍රශ්නයක් නැත්තම් තර්ජනයක් ඇති වෙනවා. මොකක්ද? එකක් මේ ආරක්ෂිත ප්‍රදේශ ලෙස නම් කර පවතින වනාන්තර පමණක් අපේ වනාන්තර බවට පත් කරගන්නවාද? එහෙම නැත්නම් මේ වනගහනය වැඩි කරගෙන මෙන්න මේ සියලු ප්‍රදේශ ආරක්ෂා කරගන්නවාද? එහෙම නැත්නම් තවදුරටත් අපි වනගහනය වැඩි කරගන්නවද කියන ප්‍රශ්නේ නැත්නම් ඒ අභියෝගය අපිට ඉදිරියේදී මුහුණ දෙන්න තියෙන තත්ත්වය. ඒ නිසා අපි මේ ව්‍යාප්තීන් හඳුනා ගැනීමේදී සැලකිලිමත් වෙන්න ඕනේ මේ වනාන්තර ව්‍යාප්තිය අඩුවීම හෝ වැඩිවීම කියන කාරණාව අපි සලකා බලන්න ඕනේ. මොකද වනාන්තර හා ආශ්‍රිත පරිසර පද්ධතීන් නිසා තමයි අපි අපේ මේ ජෛව පද්ධතිය පවත්වගෙන යන්නේ.
එතකොට ශ්‍රී ලංකාවේ වනාන්තර පිළිබඳ අපි සමස්ත වටහා ගැනීමක් කළොත් අපේ රටේ භූමියෙන් 29.7ක ප්‍රමාණයක් දැනට මේ වනාන්තර නැත්තම් පරිසර පද්ධති තුල පවතින බව හඳුනගෙන තියෙනවා. මෙතන වනාන්තර ලෙස හඳුනා ගන්න ඒවා අර සම්පූර්ණයෙන් සිංහරාජ වගේ වනාන්තරම නෙවෙයි මේ අපි කතා කරලා විවිධ පරිසර පද්ධතින් මේ ගණයට අයිති වෙනවා. බැලුවොත් එහෙම අපිට පහතරට වැසි වනාන්තර, තෙත් මෝසම් වනාන්තර, වියලි මෝසම් වනාන්තර, කඳුකර වනාන්තර ආදී වශයෙන් ඔබට පෙනෙනවා මේ 29.7ක භූමි ප්‍රමාණය ව්‍යාප්ත වෙලා නැත්නම් බෙදිලා ගිහිල්ලා තියෙන හැටි. ඉතින් මේ ආකාරයට විවිධාකාරී ලෙස හඳුනාගත හැකි පරිසර පද්ධතීන් ලෙස තමයි අපේ මේ වනාන්තර ටික තියෙන්නේ. මේ වනාන්තර පද්ධති වලින් දරුවනේ තුන භූමි පරිසර පද්ධතිය ගැන අපි සාකච්ඡා කරන්න බලමු. අපි තෘණ භූමි ලෙස අපි සලකනවා මේ විශේෂයෙන්ම තෘණ බහුල කියන්නේ කැපී පෙනෙන වෘක්ෂලතාව ලෙස තෘණ හඳුනාගත හැකි නැත්නම් විවිධ තෘණ වර්ග හඳුනාගත හැකි පරිසර පද්ධතිය. එතකොට මේ තෘණ විහිදීම ඒවායේ තිබෙන දේශගුණ තත්ත්වය වෘක්ෂලතාවේ ස්වභාවය ආදී සලකා බලලා ඉවරලා අපි තෘණ භූමි පද්ධති වෙන් කර ගන්නවා. ප්‍රධාන වශයෙන් වර්ග 4ක් ලෙස අපි හඳුනා ගන්නවා. ඒකෙන් අපි ඉස්සෙල්ලා බලමු මේ තෙත් පතන බිම් කියන කොටසට අයත් වන තෘණ භූමි වර්ගයේ ස්වභාවය කොහොමද කියලා. එතකොට තෙත් පතන බිම් කියන්නේ අපි තෙත් යන වචනයෙන්ම පැහැදිලි වෙනවා මේ ජලය ආර්ද්‍රතාවය වර්ෂාපතනය හා සම්බන්ධ තත්ත්වයක් තිබෙන බව. එතකොට දැන් අපි ඔබට පේනවා මිලිමීටර් 2000-5000 ආස්වත ප්‍රමාණය වර්ෂාපතනයක් ලැබෙනවා. අධික වර්ෂාපතනයක් ලැබෙන ප්‍රදේශවල තමයි මේ අපිට තෙත් පතන හම්බෙන්නේ. දැන් ප්‍රධාන තෙත් පතන බිම ලෙස අපි හඳුන්වන්නේ හෝටන් තැන්න. එතකොට ඒ ආශ්‍රිතව තිබෙන සීතා එළිය සඳ තැන්න අඹේවිල ආදී වූ ප්‍රදේශවල මේ තෙත් පතන ව්‍යාප්ත වෙලා තියෙනවා. එතකොට තෙත් පතන බිම් වල අර අනිකුත් ශාක වගේම ප්‍රධාන වෙන්නේ තෘණ, ඊට අමතරව පඳුරු ශාක අපිට දකින්න පුළුවන්. ඔබට පේනවා මේ තෙත් පතන බිමක පුංචි ඡායාරූප කිහිපයක් තැන තැන පඳුරු සහ ඒ වගේම කඳුකර වනාන්තරයකින් මායිම් වන ඒ වගේම ගෝනා සහ විවිධ කුරුළු වර්ග දියැලක් මෙවැනි දර්ශනයක්. එතකොට බේකර්ස් දියැල් කියලා අපි දන්න ඔය හෝටන් තැන්නේ තිබෙන දියැල්. ඒ වගේ මහරත් මල් මේ හෝටන් තැන්න ඇතුළු මේ පරිසර පද්ධතියට ආවේනික පුෂ්පයක් ලෙස අපි සලකන මේ මහරත් මල් ශාකය සහ මල අපිට දැක ගන්න පුළුවන්. මේ ආකාරයේ සුන්දර පරිසර පද්ධතියක් තමයි ඔය තෙත් පතන භූමීන්ට අයිති වෙන්නේ. හෝටන් තැන්න 1979 ස්වභාවික රක්ෂිතයක් කළා. 1988 ජාතික උද්‍යානයක් බවට පත් වුණා. හෝටන් තැන්න කුඩාම ජාතික උද්‍යානයක්. වර්ග කිලෝමීටර් 31යි. කිරිකල් පොත්තටත් තොටුපොළ කන්දටත් මායිම් වන හෝටන් තැන්න සාමාන්‍ය උස මීටර් 2000ක්. තැනි තලාවක් වුණත් හෝටන් තැන්න කුඩා කඳු ගැට වගේම නිම්න තියෙන භූමියක්. නිම්නයේ වැඩි කොටසක් වගුරු බිම්. වගුරු බිම් ඉහළ කඳුකරයේ ජල පෝෂක. වගුරු වල ගබඩා වෙලා තියෙන ජලය කුඩා දිය කඳුරු විදිහට තැන්නේ නිම්න දිගේ ගලා යනවා. මේ දිය පාරවල් අතු ගංගා වෙලා හෝටන් තැන්නෙන් ප්‍රධාන ගංගාවන් ආරම්භ කරනවා. හෝටන් තැන්න අපිට පේනවා මේ ආකාරයට ජල පෝෂක ප්‍රදේශයක් ලෙස පවතින බව. ඔබට පේනවා විවිධ තෘණ වර්ග. ඒ වගේම මායිම් වල කඳුකර වනාන්තර වල යම් විහිදීමක් දකින්න පුළුවන්. අපේ රටේ උසින්ම පිහිටි ප්‍රදේශයක පිහිටලා තිබෙන මේ හෝටන් තැන්න
ශාකා ගණනාවක ප්‍රධාන ගංගාවල ආරම්භ වෙන ජල පෝෂක ප්‍රදේශයක් විදිහට අපිට හඳුනා ගන්න පුළුවන්. එතකොට මේ වෘක්ෂලතාව නැත්නම් මේ ස්වභාවය එහි පවතින හැඩය තමයි ඉතා වැදගත් වෙන්නේ. අපි දැන් නිවර්තන වනාන්තරයක් ගත්තාම තිබෙන ස්වરૂපය හා මේ ස්වરૂපය අතර හාත්පස වෙනසක් ඔබට දකින්න පුළුවන්. එතකොට දැන් අපි දන්නවා මේ භූමියේම මේ හෝටන් තැන්න භූමියේම කඳුකර වනාන්තරයක් තියෙනවා. ඒතර කඳුකර වනාන්තර අතර අපිට මෙවැනි තෘණ ආශ්‍රිත පතන භූමි නැත්නම් තෙත් පතන භූමියකුත් හඳුනා ගන්න පුළුවන්. එකිනෙකට වෙනස් පරිසර තත්වයක් නැත්නම් පරිසර පද්ධති සහිත ප්‍රදේශයක් විදිහට මේ හෝටන් තැන්න ආශ්‍රිත මේ සංවේදී පරිසර කලාපය අපිට හඳුනා ගන්න පුළුවන්. අපි වියලි පතන බිම් ගැන අවධානය යොමු කළොත් මුහුදු මට්ටමේ සිට මීටර් 514 උසින් යුක්ත ප්‍රදේශවල හඳුනා ගන්න පුළුවන් වෙන මේ වියලි පතන බිම් ඌව ද්‍රෝණීය. ඒ වගේම ඔය රක්වාන අවට ප්‍රදේශයේ සිංහරාජයේ මායිම් වල තිබෙන ඒ වගේම බණ්ඩාරවෙල වැලිමඩ වගේ ප්‍රදේශවල මේ පතන් බිම් හඳුනා ගන්න පුළුවන්. දැන් ඔය බිබිල ලුණුගල වගේ කඳු වැටි ආශ්‍රිතව නමුණුකුල කඳු වැටිය හා සම්බන්ධ වෙන මේ කඳු වැටි ප්‍රදේශවල මේ වියලි පතන හඳුනා ගන්න පුළුවන්. දැන් ඔය වියලි පතන කියන එකෙන් වියලි කියන වචනෙන් අදහස් කරන්නේ මේ වර්ෂාපතනය අර තෙත් පතන ප්‍රදේශවලට තරම් ලැබෙන්නේ නැහැ. ඒ වර්ෂාපතනයේ අඩුවීම තමයි අපි මෙතන මේ වියලි පතන කියන වචනය භාවිතා කරන්න හේතු වෙන ප්‍රධාන කාරණය. ඒ වගේම දැන් මාන ඉලුක් වගේ තන කොළ වර්ග, තෘණ ඊළඟට අරලු බුළු නෙල්ලි වගේ ඖෂධීය ඔය ශුෂ්ක දේශගුණයකට නැත්නම් අඩු වර්ෂාපතනයක් සහිත දේශගුණයකට අනුව හැඩ ගැහෙන ඒවායේ වැඩෙන ශාක වර්ග දැක ගන්න පුළුවන්. දැන් එතකොට මේ පළාත්වල අපිට ඔය ඒකදේශීය නොවන ශාක වගා කිරීම කියන එක, ඒ කියන්නේ විවිධාකාරී වගාවන්, වන වගාවන්, එහෙම නැත්නම් විවිධ භෝග වගාවන් අපිට දැක ගන්න පුළුවන්. දැන් කොහොමත් විශේෂයෙන්ම ඔය ලංකාවේ අපි මේ දැන් අපි ලෝක බියෝම ගත්තාම දරුණේ අපි ගන්නවා මේ සැවානා කියලා පරිසර පද්ධතියක්. සැවානා අපි ඒ සැවානා බිම් වලට අපි කියන්නේ උද්‍යාන ලක්ෂණය සහිතයි කියලා. මේ උද්‍යාන ලක්ෂණය කියන්නේ ගාඩන් එකක් වගේ. තැන තැන ගස් තියෙන ඒ අතර තෘණ තලාවන් පවතින ලක්ෂණයක් නේ උද්‍යාන ලක්ෂණය. අන්න එවැනි උද්‍යාන ලක්ෂණයක් තමයි මේ වියලි පතන බිම් ආශ්‍රිතව තියෙන්නේ. එතකොට අර ලංකාවේ සැවානා ගති ලක්ෂණ හඳුනා ගන්න පුළුවන් තැනක් තමයි මේ වියලි පතන බිම් කියන ප්‍රදේශ. ඔබට මේ ඡායාරූප වල පේනවා මේ කඳුකර ප්‍රදේශවලත් ඒ වගේම තනිතලා ආශ්‍රිතවත් හඳුනා ගන්න පුළුවන් මේ වියලි පතන බිම් කීපයක ඡායාරූප අර තෙත් පතන බිම් හා සමානම ස්වරූපයක් තමයි තියෙන්නේ. හැබැයි මේකේ විශේෂත්වය වෙන්නේ මේ තෙත් පතන බිම් වලට තරම් අර හෝටන් තැන්න ආදී වූ ප්‍රදේශ වලට තරම් වර්ෂාපතනයක් මේ ප්‍රදේශ වලට නොලැබී. ලංකාවේ කඳුකර වියලි කලාපයට අයිති ප්‍රදේශවල තමයි මේ වියලි පතන බිම් දකින්න හම්බෙන්නේ. අන්න ඒකයි මේකට මේ පරිසර තත්ත්වයේ වෙනසට හේතුව. ඒ වගේම දැන් තෙත් පතන බිම් නම් මීටර් 5000ක් විතර උස ප්‍රදේශවල අපිට හමු වෙනවා. නමුත් මීටර් 2000ක් විතර උස ප්‍රදේශවල අපිට හමු වෙනවා. නමුත් මේ වියලි පතන අපිට සාමාන්‍යයෙන් මීටර් 500,000 වගේ ප්‍රදේශවල තමයි දකින්න හම්බෙන්නේ. ඊළඟට අපි බලමු දැන් අපි කතා කළා තෙත් පතන බිම, ඒ වගේම වියලි පතන බිම, ඊළඟට දමන. මේ දමන බිම් පොළොන්නරුව ගල්ඔය මාදුරුවේ වගේ ඒ කියන්නේ පහතරට වියලි කලාපීය ප්‍රදේශවලට අයිති පහතරට ප්‍රදේශවල දකින්න පුළුවන් තෘණ බිම් ප්‍රජාව. එතකොට විශාල ප්‍රදේශ ගණනාවක නැත්නම් වර්ග කිලෝමීටර් ගණනක විහිදී පවතින
තෘණ ආශ්‍රිත ශාක ප්‍රජාවක් තමයි මේ දමන බිම් කියන්නේ. මාන ඉලුක් වගේ ශාක බහුලව පවතින පැතිරීම තරමක් වැඩි වීලි බව සහිත විශේෂයක් නැත්තම් පරිසර පද්ධතියක්. එතකොට දැන් මේ පරිසර පද්ධතිය ඔබට මේ රූපෙත් පේනවා විශේෂයෙන්ම ඔය ගව පාලන කටයුතු සඳහා ගවයින් ඇති කරන අය නිදැල්ලේ මේ ගවයින් මේ තෘණබිම් ආශ්‍රිතව ඒ තමන්ගේ ආහාර ලබා ගැනීම සඳහා යොමු කරනවා. ඉතින් එවැනි ආර්ථික කටයුතු වලට යොදා ගන්න ඒ වගේම අතරින් පතර අපිට දහමු වෙන පඳුරු සහ ඒ වගේම අර උස ගස් කීපයක් ඒ කියන්නේ දැන් අපි ඔය වියලි මිශ්‍ර සදාහරිත වනාන්තර ගණයට ගන්නා වූ ශාක හඳුනා ගන්නත් පුළුවන්. විල්ලු කියලා කියන්නේ තෙත් බිම් ප්‍රදේශයක් ලෙස අපි ගන්නවා මේ විල්ලු. මෙතන තෘණ බිම් යටතට අපිට මේක ගන්න වෙන්නේ මොකද මේ විල්ලු ආශ්‍රිත ප්‍රදේශවල පවතින තෘණ පද්ධතිය නිසා. එතකොට විල්ලු ආශ්‍රිත ප්‍රදේශවල මේ වර්ෂා කාලයේදී එහෙම නැත්නම් ඔය ගම් වතුර පවතින කාලවලදී මේ ඒ ප්‍රදේශ පිට අරගලන ජලයෙන් යට වෙන්න පුළුවන්. එතකොට වර්ෂා කාලයෙන් ජලයෙන් යට වෙච්ච එහෙම නැත්නම් ජලයේ රැඳී පවතින ප්‍රදේශ ආශ්‍රිතව මේ තෘණ වර්ධනය වෙනවා. ඒ කියන්නේ නොගැඹුරු ප්‍රදේශ. අපි නිකන් සාමාන්‍යයෙන් ඔබ දැකලා ඇති කුඹුරු වල වතුර පිරලා තියෙනවනේ ඔය වර්ෂා කාලවලදී. කණ්ඩව දින කීපයක් වහිනකොට අතෑර දමන ලද පුරන් වෙච්ච කුඹුරු ආශ්‍රිතව මේ ආකාරයේ ස්වභාවයක් දකින්න පුළුවන්. අර අලුතෙන් එන වතුර ටික මේ කුඹුරු වල එකට එකතු වෙලා තියෙනවා. එතකොට ඒ අතරින් පතර තනකොළ මතුවලා පෙනෙනවා. ඉතින් මේ වගේ මේ තෘණ භූමියේ හුඟක් වෙලාවට විශේෂයෙන්ම මේ පළාත් තුළ මේ ඇති කරන ගවයින්ගේ ඒ වගේම ස්වභාවික වනාන්තරවල ජීවත් වන අපි දැන් ওই කුළු හරක් කියලා කියන මීහරක් කුළු මීහරක් ඒ වනාන්තරවල ජීවත් වෙන මීහරකුන්ගේ ඒ වගේම අලින්ගේ හොඳ ජනප්‍රිය සරුසාර ආහාරයක් තමයි මේ විල්ලු ආශ්‍රිත මේ තෘණ වර්ග. එතකොට මෙවැනි ජලය පිරී පවතින එහෙම නැත්නම් ජලයෙන් යට වෙච්ච රැඳී පවතින පහත් බිම් වල නොගැඹුරු ප්‍රදේශවල පවතින තෘණ තමයි අපි එහෙම පරිසරයක් තමයි විල්ලු කියලා කියන්නේ. එතකොට දැන් මේ තෘණ බිම් පරිසර පද්ධති වල මේ තෘණ ආශ්‍රිතව පවතින ප්‍රධාන ලක්ෂණ පොදු ලක්ෂණ කීපයක් අපිට හඳුනා ගන්න පුළුවන්. එකක් තමයි මේ තෘණ කියන දැන් තනකොළ කියන වර්ගයට අයිති අපි ශාක වර්ග ඔය මාන ඉලුක් දැන් අපි හෝටන් තැන්න ගත්තොත් ගවර මාන කියලා කියනවා. ඊටම ඈත අතීතයේ පටන් පැවතගෙන එන ශාක වර්ග. එතකොට දැන් මේ වර්තමානයේ ව්‍යාප්ත වෙලා යනවා ඔය මාන ඉලුක් වර්ග වලට අයිති මේ තෘණ වර්ග විශාල වශයෙන්. එතකොට එවැනි තෘණ විවිධ වර්ගයේ තෘණ ප්‍රධාන ශාකයේ බවට පත් වෙලා තියෙනවා. ඒ වගේම තනින් තන වැඩුණු මිටි ගස් කුඩා පඳුරු ආදී මේ පළාත්වල දකින්න පුළුවන්. ඒ වගේම මේ ආශ්‍රිතව වඳුරන්, ගෝනුන්, වල්ලූරන්, විවිධ උරගෙයින් ආදී වූ සතුන් හමු වෙනවා. කුරුළු විශේෂ හමු වෙනවා. දැන් ඔය අපි දන්නවා හෝටන් තැන්න ආශ්‍රිත ප්‍රදේශවලදී කඳුකර ගෝනා නැමැති අර කඳුකර වනාන්තර වලට ආශ්‍රිතව ජීවත් වෙන ඒ ගෝන විශේෂයක් හමු වෙනවා. එතකොට වියලි මිශ්‍ර සදාහරිත වනාන්තර සහිත වියලි කලාපීය ප්‍රදේශවල යාල මාදුරුය වගේ වනාන්තරවල අපිට අර පහතරට ප්‍රදේශවල හමු වන ගෝනා දකින්න හම්බ වෙනවා. මුව රංචු දකින්න හම්බ වෙනවා. ඒ වගේ මේ තෙත්බිම් ආශ්‍රිතව මේ තනබිම් ආශ්‍රිතව ඒ පළාත්වල ප්‍රධාන වනාන්තර වර්ගය සහ ඊට ආවේනික පරිසරවල ජීවත් වෙන සතුන් දැක ගන්න පුළුවන්. මොකද දැන් මේ වනාන්තර
මේ තෘණභූමි පරිසර පද්ධති ආශ්‍රිතව ඔය කියන පළාත්වල ඒ පළාත්වල පවතින ප්‍රධාන වනාන්තර වර්ග අපිට හඳුනා ගන්න පුළුවන්. ඒ නිසා මේ වනාන්තර වර්ගවල ජීවත් වෙන ජීවීන් අපිට මේ තෘණ පරිසරවලත් දැක ගන්න පුළුවන්. අන්න ඒකයි මේ දැන් අපිට අර අපේ දැන් ප්‍රදේශයක් වශයෙන් ගත්තාම දැන් කියන්නේ කුඩා දූපතක් අපේ රට ඒ වගේම ඒ කුඩා ප්‍රදේශය තුල අපිට පවතින මේ වනාන්තර පරිසර පද්ධති ප්‍රමාණයෙන් කුඩායිනේ. එතකොට ඒ වනාන්තර පරිසර පද්ධති ආශ්‍රිතවම තමයි මේ තෘණ පද්ධතිත් තියෙන්නේ. එතකොට මේ වනාන්තරයේ ජීවත් වෙන සතුන් මේ තෘණාශ්‍රිත පරිසර පද්ධති වලටත් එනවා ආහාර සපයා ගැනීම සඳහා. ඒ වගේම ඊට ගැළපෙන පරිසරයක් නම් වුණ එකේ ජීවත් වෙනවා. ඒ නිසා අපේ රටේ අර ඔය කඳුකර ප්‍රදේශ, නිවර්තන වර්ෂා වනාන්තර ප්‍රදේශ ඇරුණාම පහත රට වේලිකලාපීය ප්‍රදේශවල බොහෝ දුරට මේ තෘණභූමි හා වනාන්තර ආශ්‍රිතව ජීවත් වෙන්නේ බොහෝ දුරට සමාන සත්ව විශේෂයන් ඒ පරිසර පද්ධති ආශ්‍රිතව ජීවත් වෙනවා. ඉතින් මේ ආකාරයට පොදු ගති ලක්ෂණ තෘණභූමිය වල හඳුනා ගන්න අපිට හැකියාව තියෙනවා. අපි ඊළඟට බලමු තෙත්බිම් පරිසර පද්ධතිය. තෙත්බිමක් කියන්නේ කුමක්ද කියන එක. දැන් මේ තෙත්බිම් පරිසර පද්ධතිය ඇසුරු කොටගෙන අවස්ථා කීපයකම මේ උසස් පෙළ විභාගෙදී අපිට ප්‍රශ්න ලැබිලා තියෙනවා. එතකොට තෙත්බිම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය අපි රැම්සා සම්මුතිය කියලා හඳුන්වනවා. මේ රැම්සා සම්මුතිය යටතේ තෙත්බිමක් කියන්නේ කුමක්ද කියන එක පිළිබඳව යම් අර්ථ දැක්වීමක් තියෙනවා. එතකොට වගුරු, ගොහරු, ඒ වගේම ජලයෙන් පිරී ගිය ගස්පෙන සහිත ප්‍රදේශ, ස්වභාවිකව හෝ తాවකාලිකව හෝ නිශ්චල ස්තරවල ජලය රැඳී තිබෙන, එහෙම නැත්නම් ගලා යන මිරිදිය, කිවුල්, ලවණ හෝ කරදිය සහිත ප්‍රදේශ ඇතුළත් වෙනවා. බාදී අවස්ථාවේ ගැඹුර මීටර් 6 නොඉක්මවන ප්‍රදේශ තෙත්බිම් කියලා කියනවා. ඒ කියන්නේ බාදී අවස්ථාවේ කියන්නේ අපි දන්නවා මේ මුහුදේ වඩදිය බාදී කියලා වෙනස්කම් දෙකක් වෙනවා. වඩදිය කියන්නේ මුහුදු ජලය ගොඩබිම දෙසට ගලාගෙන එනවා. එතකොට ජල මට්ටම වැඩි වෙනවා. බාදී කියන්නේ ඒ ගොඩබිම දෙසට ගලා මුහුදු ජලය නැත්තම් ඉහළ ගිය මුහුදු ජල මට්ටම නැවත මුහුද දෙසට යනවා නැත්තම් පහළ බහිනවා. එතකොට සෑම පැය 6කට වතාවක්ම මේ සිදුවීම සිදු වෙනවා. එතකොට මේ බාදී අවස්ථාවේදී මීටර 6ක් ගැඹුර දක්වා වන ප්‍රදේශීය කලාපය මේ කියන තෙත්බිම් ප්‍රදේශයට අයත් වෙනවා. එතකොට ඒ කලාපයේ තිබෙන නොගැඹුරු තෙත් බිම් වලට ගන්න පුළුවන් ගති ලක්ෂණ පවතින ප්‍රදේශ මේ ගණයට ගෙනෙනවා. දැන් ඔය කලපු ආශ්‍රිත, ගම්මෝය ආශ්‍රිත වෙරළබඩ ප්‍රදේශ අපි තෙත්බිම් පරිසර පද්ධතියට ගන්නේ මෙන්න මේ නිර්වචනය අනුව. එතකොට දැන් ලංකාවේ තෙත්බිම් විශාල ප්‍රමාණයක් තියෙනවා. මේ තෙත්බිම් වලින් වැඩි ප්‍රමාණයක් 41ක් නැත්තම් ආසන්නයෙන් අර්ධයකට අඩු ප්‍රමාණයක් ඊටාම වැදගත් ජාත්‍යන්තර වශයෙන් වැදගත් ප්‍රදේශ. ඔබට දැන් මේ වර්ග කිරීම හඳුනා ගන්න පුළුවන් ලංකාවේ තෙත්බිම් ප්‍රධාන වශයෙන්ම අපි ස්වභාවික තෙත්බිම් සහ කෘතිම තෙත්බිම් කියලා වර්ග කිරීමක් කරගන්නවා. අපි කෘතිම තෙත්බිම් කියලා කියන්නේ දැන් ඔබට පෙනෙන පරිදි ලේ වායන්. දැන් ලුණු ලේ වායන් හෝ එවැනි ලේ වායන් අපි ජලාශ ඉදි කරනවා. වැව් ජලාශ, ඊළඟට කුඹුරු. කෘෂි බිම් කියන්නේ අපේ රටේ දකින්න පුළුවන් මේ තෙත් පරිසර පද්ධතියක් තියෙන කුඹුරු ආශ්‍රිතව. ඒකයි කෘෂි බිම් කියලා කුඹුරු කියලා දක්වලා තිබෙන්නේ. ඒ වගේම කැණීම් වලවල් ඔය මෑත කාලීනව අපිට දකින්න පුළුවන් වෙනවා විශේෂයෙන්ම දැන් රත්නපුරාවට ප්‍රදේශවල මැණික් කර්මාන්තය. ඒ වගේම මේ බටහිර තෙත් කලාපීය ප්‍රදේශවල බොරළු පස් කැපීම සිදු වෙනවා ඛනිජ නිෂ්කර්ෂණ කර්මාන්තයක් ලෙස. මේ කර්මාන්තයේදී මේ කැණීම් වලවල්
නැවත පිරවීමක් සිදු වෙන්නේ නැහැ. ඉතින් එක පැත්තකින් පරිසර දූෂණයක් වෙන්නේ ඒ පිරවීමක් නොවන මේ කැණීම් වලවල් වල ඔන්න වර්ෂා කාලයේදී ජලය පිරීම නිසා රැඳීම නිසා ඒ ආශ්‍රිතව මේ තෙත්බිම් පරිසර පද්ධතියක් නිර්මාණය වෙලා තියෙනවා. එතකොට දැන් ඒ අපි විසින් සකස් කරන ලද පරිසර පද්ධතිය මිනිසා විසින් හදපු ඒවා. එතකොට ස්වභාවික ඒවා ගත්තොත් එහෙම මිරිදිය හා කිවුල් දිය කියලා අපිට බෙදා ගන්න පුළුවන්. දැන් මිරිදිය ගණයට අපිට ගන්න පුළුවන් ගංගාව, ඇලදොල, ඊළඟට මිරිදිය වගුරු, පිටාර තැනිතලා, අර අපි මුලින් කතා කළ විල්ලු සහ අභ්‍යන්තර ජලාශ. අභ්‍යන්තර ජලාශ කියන්නේ මේ ස්වභාවිකව ඇතිවෙච්ච ඒවා අපි හදපුවා නෙවෙයි. කිවුල් දිය ලෙස ගන්න පුළුවන් අපිට ඩෙල්ටා ප්‍රදේශ. ඩෙල්ටාවක් කියන්නේ ගඟක් මුහුදට වැටෙනකොට අතු ගංගා නැත්තම් ශාඛා කීපයකට බෙදිලා මුහුදට වැටෙනවා නම් එතන ඇති වෙනවා රොන් මඩ තැම්පත් වෙච්ච වගුරු සහිත පරිසරයක්. එතකොට කඩොලාන භූමි, ඊළඟට කලපු, මුහුදු ආශ්‍රිත තෙත්බිම්, වෙරළෙන් ඔබ්බේ පීඩන මේ මුහුදු තෘණ ආශ්‍රිත මේ ගති ලක්ෂණ දකින්න පුළුවන් ඒවා. එතකොට කිවුල් දිය තෙත්බිම්, කොරල් පර, වෙරළා සන්නව පවතින නොගැඹුරු කොරල් පර. මෙන්න මේ ආකාරයට අපි අපේ ස්වභාවික කෘත්‍රිම තෙත්බිම් වර්ග කිරීමකට ලක් කරගන්නවා. මේන් අපි ගත්තොත් එහෙම ගංගා ඇලදොල පද්ධතිය ගත්තොත් එහෙම අපේ රටේ ප්‍රධාන ගංගා 103ක් තියෙනවා. ප්‍රධාන ගංගා ද්‍රෝණි. එතකොට මේ ගංගා ද්‍රෝණි වලින් 26ක් ගලාගෙන යන්නේ තෙත් කලාපීය ප්‍රදේශවල. ඉතිරිය වියලි කලාපීය ප්‍රදේශවල තමයි ගලාගෙන ගිහිල්ලා මුහුදට වැටෙන්නේ. එතකොට දැන් මේකේ මේ සමස්ත වපසරිය විදියට ඔබට පේනවා වර්ග කිලෝමීටර් 4500ක් විතර වගේ ප්‍රදේශයක්. ඒ වගේම තෙත්බිම් පරිසර පද්ධතිය ජලජාශ්‍රිත ශාක සත්ව ප්‍රජාව නියෝජනය කරන පද්ධතියක් ගංගා ඇලදොල කියලා කියන්නේ. ඔබට පේනවා මේ ලංකාවේ මේ ගංගා ද්‍රෝණි වල ව්‍යාප්තිය මේ ආකාරයට සිටියන් දෙකක්. එකක් ඔබට පැහැදිලිව හඳුනාගත හැකි ප්‍රධාන වශයෙන් අපි හඳුනා ගන්නා ගංගා. දකුණු අත පැත්තේ සිටීමේ අපිට මේ කොටසේ ලංකාවේ සමස්ත ගංගා හඳුනා ගන්න පුළුවන් ගංගා ද්‍රෝණි සියල්ලම දකින්න පුළුවන්. ඒ වගේම මිරිදිය තෙත්බිම්. මිරිදිය තෙත්බිම් ගණයට පිටාර තැනි සහ විල්ලු අර අපි මුලින් කතා කළා. ගංගාවක් පිටාර ගැලීම නිසා ඇතිවන තෙත්බිම්. දැන් විශේෂයෙන්ම පහත් ප්‍රදේශවලට කියන්නේ පහත් තැනිතලා ප්‍රදේශවල ගංගාවන් ගලා යනකොට අපි ගංගා කාදනය හා සම්බන්ධව කතා කරනකොට ගංගාවේ වෘද අවධියේදී මේ ආකාරයට පිටාර තැනිතලා ඇති වෙනවා. එතකොට ඒ ආශ්‍රිත මේ තෘණ සහිත ජලයෙන් පිරී ගිය ප්‍රදේශ අපි හඳුන්වනවා විල්ලු කියලා. දැන් මේ ඔය ආශ්‍රිතව තිබෙන වනාත විල්ලු. ඒ වගේම මහවැලි ද්‍රෝණියේ පහළ මහවැලි නිම්නේ මෙන්න මේ පළාත්වල අපිට විල්ලු ඉතා හොඳින් හඳුනා ගන්න පුළුවන්. විශේෂයෙන්ම පොළොන්නරුව, තමන්කඩුව වගේ එවැනි ප්‍රදේශවල. ඒ වගේම පුත්තලම ආශ්‍රිතව මේ වනාත විල්ලු හා යවට ප්‍රදේශවල. දැක්කේ වනාත විල්ලුව ආශ්‍රිතව පවතින තෙත්බිමේ දර්ශන කීපයක්. එතකොට පක්ෂි විශේෂ ආදී වූ සතුන් ගණනාවකට වාස භූමියක්ව පවතින
වටිනා සම්පතක් විදිහට අපිට මේ තෙත්බිම් හඳුනා ගන්න පුළුවන් බව අපිට අවබෝධ කරගන්න පැහැදිලි කරගන්න පුළුවන් මේ තෙත්බිම් ආශ්‍රිත දර්ශන දකිනකොට. එතකොට මිරිදිය වගුරු කොටසක් තිබෙනවා මේ තෙත්බිම් ආශ්‍රිතව. දැන් ඔය හෝටන් තැන්න ආශ්‍රිත ඡායාරූපයක් ඔබට පෙනෙනවා. දැන් මෙන්න මේ හෝටන් තැන්නවට මේ ප්‍රදේශයේ අවට කඳුකර යම් ප්‍රමාණයක උස භූමි ප්‍රදේශයක් තිබෙන්නේ. මේ ආශ්‍රිත උල්පත් හරහා ගලා එන ජලය මේ නිම්නවල වගුරු සාදලා තිබෙනවා. එතකොට මෙන්න මේ වගුරු ආශ්‍රිත පද්ධතිය තමයි අපි කියන්නේ මිරිදිය වගුරු කියලා. විශේෂයෙන්ම ඔය හෝටන් තැන්න වගේම තෙත් කලාපීය විවිධ ප්‍රදේශවල මේ ආකාරයේ අපිට මිරිදිය වගුරු හඳුනා ගන්න පුළුවන් වෙනවා. විශේෂයෙන්ම ඔය ගම් වතුර නිසාත් මෙවැනි මිරිදිය වගුරු හම්බ වෙනවා. අපිට ඊටාම හොඳ පාරිසරික තත්ත්වයන් යටතේ මිරිදිය වගුරු දකින්න පුළුවන් ඔය කියන හෝටන් තැන්න ප්‍රදේශයේදී. ඊළඟට මේ වගුරු බිම් කියලා අපි හඳුන්වනවා. දැන් අපි දන්නවා මේ ඇත්ත වශයෙන්ම මිරිදිය නැත්තම් තෙත් කලාපීය ප්‍රදේශයක හමු වෙන වගුරු බිමක් ඔය කළුතර වලව්වෙවත් වතුරාන වගුරු බිම කියලා කුඩා වගුරු බිමක්. නමුත් ජෛව විවිධත්වය අතින් ඉතාම වැදගත් ප්‍රදේශයක්. මෙන්න මේ ආකාරයේ වගුරු අපිට හඳුනා ගන්න පුළුවන් මේ තෙත් කලාපීය ප්‍රදේශවල තෙත්බිම් ආශ්‍රිතව. කිවුල්දිය තෙත්බිම් අපි සලකලා බැලුවොත් එහෙම කලපුහා මෝය අපේ රටේ කලපුහා මෝය පද්ධතියක් රටවටා කඩතුළු වෙරළක් තිබෙන නිසා පවතිනවා. එතකොට මේ ආශ්‍රිතව පුත්තලම යාපනය මඩ කලපුව මීගමුව ආදී වූ කලපු. ඒ වගේම කඩොලාන පද්ධති. ඊළඟට සමුද්‍රාසන්න තෘණ තලාවන් තිබෙනවා. ඩෙල්ටා තිබෙනවා. ඒ වගේම පහත් වගුරු බිම් තිබෙනවා. ඊළඟට දැන් ඔය කරදිය මිශ්‍ර වෙච්ච වගුරු බිම් පවතිනවා. මුතුරාජ වෙල වගේ. උදම් තලාවන් කියන්නේ ඔය ලවණ දැන් උදම් තලාව කියන උදම් කියන්නේ වඩදිය හේතු කොටගෙන වෙරළාසන්න ප්‍රදේශවල ජලය පිරීම නිසා ඇතිවන මේ තෙත්බිම්. එතකොට ඒ වගේ ප්‍රදේශ අපිට මුන්දලම ත්‍රිකුණාමලය වගේ පළාත්වල හඳුනා ගන්න පුළුවන්. මෙන්න මේවා කිවුල්දිය තෙත්බිම් ලෙස අපි සලකනවා. ඔබට මේ සිතියමේ පෙනෙනවා ලංකාව වටේ තිබෙන අර කලපු සහ මෝය ආශ්‍රිතව නැත්නම් අපි කියන්නේ කලපු බොකු කියලා. අන්නේ කලපු බොකු ආශ්‍රිත තෙත්බිම් පරිසර පද්ධති කීපයක් අපේ රටේ වෙරළ විශාල කඩතුළු සහිත කිලෝමීටර් 1600ක පමණ ප්‍රදේශයක නැත්නම් ප්‍රමාණයක වෙරළක් අපිට තිබෙනවා. වෙරළ වටා තිබෙන කඩතුළු ආශ්‍රිතව මේ කියන කලපු පද්ධතිය අපිට හමු වෙනවා. මේ තියෙන්නේ මුතුරාජවෙල වගුරු බිම. දැන් මුතුරාජවෙල ඇත්තටම කෝට්ටේ යුගයේදී අපි රාජධානි යුගයේදී දන්නවා මේ ඉතා හොඳ අස්වැන්නක් ලැබුණ කුඹුරු යාය. නමුත් මේ කුඹුරු යායට ලවණ ජලය මිශ්‍ර වීම නිසා ඒ කුඹුරු යාය අස්වැද්දීමට නොහැකි වුණා. ඒ තත්ත්වයක් මත තමයි මේ ලවණ නැත්නම් අපි කිවුල්දිය සහිත වගුරු බිමක් බවට මේක පත් වෙලා තිබෙන්නේ. නමුත් එතකොට අද වෙනකොට මේක ඉතාම වැදගත් පරිසර පද්ධතියක් ලෙස හඳුනා ගන්න පුළුවන්. විශේෂයෙන්ම මීගමුව කලපුව ආශ්‍රිතව ඊට දකුණෙන් පිහිටලා තිබෙන වැදගත් සංවේදී පරිසර කලාපයක්. කෘතිම තෙත්බිම් කියලා කියන්නේ අපි ඉදි කරන මිනිසා විසින් ඉදි කරන ඒවා. දැන් හුඟක්ම අපිට හමු වෙන්නේ වැව් හා ජලාශාශ්‍රිත ප්‍රදේශවල. එතකොට මේවායේ තුන පඳුරු තියෙනවා. එතකොට යම් විශාල ගස් තැනින් තැන පිහිටලා තිබෙනවා. දැන් මින්නේරිය ගිරිතලය වගේ අපි දන්නවා විශාල වැව් පද්ධති තියෙන වනෝද්‍යාන ප්‍රදේශවල මේවා හඳුනා ගන්න පුළුවන්. මේ තියෙන්නේ එවැනි වැවක් ආශ්‍රිතව මේ වැව අතර දමු වැවක්. එතකොට පසුබිමේ ඔබට පෙනෙනවා අර වීලි මිශ්‍ර සදාහරිත ගණයට ගැනෙන වීලි කලාපීය වනාන්තර ප්‍රදේශ. ඒ ආශ්‍රිතව පිහිටි අතහැර දමන ලද වැවක ඔබට පෙනෙනවා විවිධ ජලාශ්‍රිත තෘණ හා ශාක වර්ග වර්ධනය වෙලා තිබෙන බව. එතකොට මේ තෙත්බිම් ආශ්‍රිතව කඩොලාන තමයි ඊටම වැදගත් වෙන්නේ.
තිබෙන ශාක ප්‍රජාව ගත්තහම. එතකොට ලෝකේ තිබෙන කඩුලාන විශේෂ 70ක් 80ක් විතර තිබෙනවා. ඒකෙන් විශේෂ 21ක්ම ලංකාවේ තියෙනවා. දැන් මේ කඩුලාන පරිසරයට අනුවර්තන වෙලා තියෙන්නේ මොකද ශුෂ්ක පරිසරයක් තියෙන්නේ. එකක් ජලය සහිතයි අනිත් එක මඩ ගුහුරු සහිත බිමක තමයි මේගොල්ලෝ වැඩෙන්නේ. එතකොට මේගොල්ලන්ට කරුමුල් කඳින් කරු ලෙස පවතින මුල් ඊළඟ කයිරු මුල් කියන අතු වලින් එන මුල් ඒ ආකාරයට විවිධ මුල් වලින් මුල් පද්ධතියකින් මේක රාශි වෙලා හැදිලා තින්නේ ඒක තමයි විශේෂම ලක්ෂණය. මේ මූල පද්ධතිය නිසාම තමයි මේකේ සුවිශේෂීතාවය රැඳෙන්නේ. එකක් අර මත්ස්‍යයින්ට ආදී වූ සතුන්ට වාස භූමියක් ලෙසත් අභිජනන මධ්‍යස්ථානයක් ලෙසත් ඇත්තටම ඒ වගේම අනිත් පැත්තෙන් මේ පාංශු කාදනය වෙරළ කාදනය වළක්වා ගැනීමේ පද්ධතියක් ලෙසත් වැදගත් වෙන්නේ මේ මූල පද්ධතිය නිසා. ඉතින් පුන් කණ්ඩ මල් කඩොල් කටු ඉකිලි වගේ විවිධ කඩොල් වර්ග අපිට හඳුනා ගන්න පුළුවන්. ජලාභුජතාවය කියන්නේ දැන් මේවායේ බීජ ජලයටනේ පතිත වෙන්නේ. එතකොට පැලවීමේ හැකියාව අඩුයි. ඒ නිසා මේගොල්ලෝ කරන්නේ මේ ඵලය තුලම ඒ බීජය තුලම ගහක් හට ගන්නවා. ඒ කියන්නේ බිමට වැටෙන්න කලින්. එතකොට ප්‍රරෝහණය වෙලා තමයි මේ බීජය වතුරට වැටෙන්නේ. අන්න ඒකයි ජලාභුජතාවය කියලා කියන්නේ. ඊට අමතරව පඳුරු ශාක තෘණබිම් ආදී වූ ගති ලක්ෂණ සහිත ප්‍රදේශයක් මේ කඩුලාන කියන්නේ. ඔබට පෙනෙනවා මේ ලංකාව වටා තිබෙන කඩුලාන වල ව්‍යාප්තිය. දැන් මේ සෑම ප්‍රදේශයක්ම අර අපි මුලින් කතා කළ කලපු හෝ ගම්මෝය ආශ්‍රිතව පවතින ප්‍රදේශ. එතකොට විවිධ මට්ටම් වලින් අපිට මේ ප්‍රදේශවල කඩුලාන ව්‍යාප්තිය හඳුනා ගන්න පුළුවන්. එතකොට මේ කඩුලාන වැදගත්කමක් නැති පද්ධතියක් ලෙස මිනිස්සු සැලකුවත් ඇත්තටම ඉතාම වැදගත් සංවේදී පරිසර කලාපයක්. ඔබට බලන්න මේ විවිධ වර්ගයේ කඩුලාන ප්‍රධාන වශයෙන් මහා කඩුල්, මල් කඩුල් සහ කිරළ කඩුල් වර්ග අතරින් මේ ඉතා වැදගත් කඩුලාන. ඒ වගේම දැන් ඔය කටුයි කිලිය කියන ශාකය ඒකත් මේ කටු සහිත කඩුලාන ආශ්‍රිත විශේෂ ශාකයක්. ඒ වගේම ගින් පොල් කියන්නේ කඩුලාන වර්ගයකට අයිති ශාකයක්. ඒකේ හැඩය අර තාල වර්ගයට අයිති ගති ලක්ෂණ. කැරන් කියන්නේ මීවන වර්ගයට අයිති එකම කඩුලාන විශේෂය. මේ ආකාරයේ විවිධ කඩුල් වර්ග අපිට අපේ රටේ හඳුනා ගන්න පුළුවන්. මේ ආකාරයේ 21ක් අපිට හඳුනා ගන්න පුළුවන් විවිධ කඩුලාන. මේ තියෙන්නේ මූල පද්ධතිය. ඔබට පේනවා මේ මූල පද්ධතිය මේ ජලය තුල මේ ගහ නොසලී පවත්වා ගැනීමට උපකාරී වෙනවා. මේ තියෙන වතුර යට ගත දර්ශනයක්. එතකොට මේ ආකාරයට මුල් පද්ධතියක් වීදෙනවා. මේ මුල් අපිට කඳන් වලින් ඒ වගේම අතු වලින් එන කරු සහ කයිරු මුල් ලෙස හඳුනා ගන්න පුළුවන්. ඒක වායව මුලුත් තියෙනවා. දැන් මේ තියෙන්නේ පොළොව යටින් උඩට ඇවිල්ලා තියෙන. ඒ කියන්නේ ඒගොල්ලන්ට ශ්වසනය සඳහා ජලය තුල වාතය නැති නිසා ජලයෙන් ඉහළට ඇවිල්ලා වායව මුල් මේ වයින් ඒගොල්ලෝ ඔක්සිජන් ලබා ගන්නවා. එතකොට මේ ආශ්‍රිත සත්ත්ව විශේෂ නේවාසික පක්ෂීන් විශාල ප්‍රමාණයක් ඉන්නවා. ඒ වගේම සංක්‍රමණික පක්ෂීන් ඉන්නවා. ඒ වගේම මේ ජලාශ ආශ්‍රිතව ජීවත් වෙන ඔය ඉස්සෝ පොකිරිස්සෝ වගේ ජීවීන් විශාල ප්‍රමාණයක් ඉන්නවා. ඒ වගේම මත්ස්‍යයින්ට අභිජනන ප්‍රදේශයක් ලෙස ක්‍රියාත්මක වෙන මුහුදේ ඉන්න. නිසා මේ ඉතා වැදගත් සතුන් ජීවත් වෙන ඒ වගේම උභය ජීවීන් ජීවත් වෙන පක්ෂීන්ට මත්ස්‍යයින්ට වාස භූමියක් වෙච්ච ප්‍රදේශයක්. මේ ඉන්නේ වෙනි සතුන් කීප දෙනෙක් සංක්‍රමණික පක්ෂීන් අලිමාන කොක්කා පෝරු කෑදැත්තා ඒ වගේම පොකිරිස්සා සහ සංක්‍රමණය වෙන ලංකාවට පක්ෂීන් කීප දෙනෙක්ගේ මේ ඡායාරූප ඔබට පෙනෙන්න තිබෙන්නේ. තෙත්බිම් වල ආර්ථික ප්‍රයෝජන තියෙනවා. එකක් තමයි දැන් ඔය ජලයේ සැපයීම කියන එක. කෘත්‍රිම තෙත්බිම් ගත්තාම නේද? ඊට පස්සේ කෘෂිකාර්මික නිෂ්පාදන සඳහා මේ ප්‍රදේශය යොදා ගන්නවා. මේවයි තිබෙන ජලය. ඒ වගේම බෙහෙත් ආයුර්වේද බෙහෙත් ලබා ගන්නවා. ජල විදුලිය නිපදවන ඔය මේ අපි ජලාශාශ්‍රිත ප්‍රදේශවල මසුන් නැති කරනවා. මේ ආකාරයට විවිධ ආර්ථික ප්‍රයෝජන මේ තෙත්බිම් ආශ්‍රිත පරිසර පද්ධති තුලින් අපි ලබා ගන්නවා. ඒ නිසා ඊටාම සංවේදී සහ ආර්ථිකමය වශයෙන් උත් වැදගත් ප්‍රදේශයක් විදිහට හඳුනා ගන්න පුළුවන්. එතකොට දැන් අපි කතා කරමු පුතේදුවේ ශ්‍රී ලංකාවේ පරිසර පද්ධති මූලපාන ගැටලු. දැන් අපේ රටේ මූලපාන ප්‍රධාන ගැටලු ගණනාවක් අතරින්
මේ වනහරණය ප්‍රධාන වෙනවා. වනාන්තර විනාශ කිරීම. 1900 දී තිබුණු වනගහනයට වඩා අඩු ප්‍රමාණයක් වර්තමානයේදී වනගහනය තියෙනවා. එතකොට මෙහෙම අඩු වෙන්න හේතුව විශේෂයෙන්ම මිනිස් අවශ්‍යතාව වැඩි වීම. එක පැත්තකින් අපේ ජනගහනය වැඩි වෙනවා. ඒ ජනගහනය වැඩි වීමත් එක්ක අපිට අවශ්‍යතාව වෙනවා ආහාර සඳහා කුඹුරු ආදී සකස් කරන්න වගා බිම් වලට. එතකොට අපි වනාන්තර විනාශ කරමින් තමයි ඒ ඉඩම් ලබා ගන්න. එතකොට පදිංචියට නිවාස ඉදි කිරීම, මහා මාර්ග, නගර මේවා සකස් කිරීම සඳහා අපිට ඉඩම් අවශ්‍ය වෙනවා. එතකොට අපි වනයේ පැත්තට තමයි හැරෙන්නේ. ඊළඟට අපිට දැව අවශ්‍ය වෙනවා. එතකොට දැව ලබා ගැනීම සඳහාත් අපි කරන්නේ වනාන්තර කපා ගැනීම. ඉතින් මේ ආකාරයට මේ ජනගහනය වැඩිවීමත් එක්ක විශාල ප්‍රශ්නයක් මේ වනාන්තර වලට ඇති වෙලා තිබෙනවා. ඒ නිසා මේ 1900 සිට මේ 2004 ශතවර්ෂය ගත්තොත් එහෙම ජනගහනයේ ශීඝ්‍ර වර්ධනයකුත් තියෙනවා. ඒ වගේම ඊට සාපේක්ෂව වනගහනයේ අඩුවීමකුත් තියෙනවා. ඔබට පැහැදිලි වෙනවා මේ රූප සටහන් බලපුවාම ප්‍රස්ථාරයකුත් තියෙනවා. 1960 පමණ කාලේ ඉඳලා වර්ග කිලෝමීටර් ප්‍රමාණය 2010 දක්වා වනාන්තරවල මේ අඩුවීම වැඩිවීමක් නෙවෙයි ඇත්තටම දකින්න පුළුවන් පේනවා ඇති දිගින් දිගටම අඩුවීමින් පවතින. ඒ වගේම ප්‍රතිශතයක් විදිහට ගත්තත් අපිට මෑත කාලීනව මේ 1992 ඉඳලා වර්තමානයේ දක්වා මේ වනාන්තරවල ශීඝ්‍රයෙන් යම් අඩුවක් අපිට හඳුනා ගන්න පුළුවන්. ඒ නිසා වනාන්තර ආරක්ෂා කර ගැනීම පිළිබඳ අපි අවධානය යොමු කරන්න වෙනවා. දැන් ඔය වනාන්තරවල මුණපාන තරජන අතර ගත්තොත් අපි තවදුරටත් මේ ජාන මංකොල්ලේ ලෙස හඳුන්වන මේ වනාන්තරවල විශේෂයෙන්ම ඒකදේශීය ශාක වර්ග, දුර්ලභ මේ පැලෑටි හා සතුන් මේවා මේ හොරකම් කරගෙන අපනයනය කරන්න පටන් අරගෙන තිබෙනවා. දැන් මේ පැලෑටි හා ජීවීන් මහා පරිමාණයෙන් එකතු කරලා ඒවා අපනයනය කරලා එම පැලෑටි හා ජීවීන් ඒ අපනයනය කරගන්න නැත්තම් හොරෙන් අරන් යන මේ මිනිස්සු ඒ රටවල් වල අය ඒගොල්ලෝ මේවට පේටන්ට් අයිතිය ලබා ගැනීමේ ව්‍යාපාරයක් තිබෙනවා. එතකොට අපේ රටේ හුඟක් ශාක මේ විදිහට අපනයන හොරෙන් අපනයනය කරන තත්ත්වයක් තිබුණා. දැන් මේ වෙනකොට නම් ඇත්ත වශයෙන්ම ඔබ ඔය ප්‍රවෘත්ති ආදී බලනකොට දකින්න ඇති විවිධ ශාක අපනයනය කරන්න ගිහිල්ලා සතුන් අපනයනය කරන්න ගිහිල්ලා ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගන්න දර්ශන. එතකොට මෙන්න මේවට නීතිමය රාමුවක් සකස් කරලා තියෙනවා. නමුත් ඊටාම දිගු කාලයක් තිස්සේ මේ ක්‍රියාවලිය සිදු කරමින් තිබුණා. ඊළඟ දර භාවිතා කිරීම, මැණික් ගැරීම, ජලාශය ඉදි කිරීම, මෙන්න මේ ආකාරයෙන් දැන් මේ ඉස්සන් වගා කිරීම, විරලාසන්න ප්‍රදේශවල කඩුලාන කපලා මේ ඉස්සන් කොටු හදනවා. ආර්ථික වශයෙන් විශාල ප්‍රයෝජනයක් තියෙනවා ඉස්සන් කොටු වලින්. නමුත් පාරිසරික වශයෙන් විශාල හානියක් ඇති වෙනවා. එතකොට දැන් අපේ රටේ මේ පරිසර පද්ධති සංරක්ෂණය සම්බන්ධව ආකල්ප නැත්නම් අපි ආචාර ධර්ම සංකල්ප මොනවද කියලා ගත්තොත් ඒ ගැන කතා කරොත් දැන් මේ කාර්යභාරය ඊටම ලොකු කාර්යභාරයක් මේ පරිසර පද්ධති විසින් කරන්නේ. එතකොට අපි දැක්කා මේ පරිසර පද්ධති මිනිසුන්ගේ අවශ්‍යතා ඉටු කරගන්න භාවිතා කරන ආකාරය ප්‍රයෝජන රාශියක් තිබෙනවා. ඒ කියන්නේ ආර්ථික වශයෙන් උත් මේවා ප්‍රයෝජනවත් ප්‍රදේශ. දැන් බලශක්ති නිෂ්පාදනය, කෘෂි කර්මාන්තය, වන කර්මාන්තය ආදී වූ මේ සියලු කාරණා සඳහා අපි දන්නවා පරිසර පද්ධති යොදා ගන්නවා. ඒ කියන්නේ දැන් වනාන්තර පරිසර පද්ධතිය, කඩොලාන පරිසර පද්ධතිය, තෘණභූමි ආදී වූ මේ සියල්ල සංචාරක කර්මාන්තය නේද? අපි කොච්චරනම් මේ ප්‍රදේශවල සංචාරය කරනවද? එතකොට මේ සම්පත් බහුලව අපි භාවිතා කරනවා. එතකොට දැන් මේ භාවිතය එක්ක අපි කියන්නේ අධිපරිභෝජනය. එතකොට අධිපරිභෝජනයත් එක්ක ඇති වෙන ගැටලුවක් තමයි මේ සංරක්ෂණය කිරීමේ ගැටලුව නැත්නම් විනාශ වීම. එතකොට අපි පරිසර සංරක්ෂණය කියන එකෙන් අදහස් කරන්නේ මිනිස් අවශ්‍යතා සඳහා පරිසර සම්පත් නැනවත් ලෙස පරිහරණය කිරීම. ඒ කියන්නේ අපි පරිසරය අපිට පාවිච්චි කරන්න වෙනවා. හැබැයි අපි පරිස්සමෙන් ඒ දේ කරන්න ඕනේ. කියන්නේ පරිසරය ආරක්ෂා කරගෙන තමයි අපි මේවා භාවිතා කරන්න ඕනේ කියන එකයි මේ පරිසර සංරක්ෂණය කියන එකේ අරමුණ වෙන්නේ. එතකොට දැන් මේ සඳහා ගන්නා වූ ක්‍රියාමාර්ග ගත්තොත් එහෙම අපිට ප්‍රධානම දේ තමයි පරිසර හිතකාමී ආකල්ප ඇති කිරීම. දැන් මේ පාඩම් වලිනුත් අපි බලාපොරොත්තු වෙන්නේ මේ
දරුවන්ගේ මේ පරිසර හිතකාමී ආකල්ප ඇති කිරීම. එහෙම ආකල්ප ඇති කරනවට අමතරව අපිට අනපනත් පනවන්න පුළුවන් නීති රීති. දැන් අපි ගත්තොත් කැලෑ ආඥා පනත. එතකොට මේක තමයි අපේ වනාන්තර සම්බන්ධ තියෙන මුල්ම පනත. දැන් මේක සංශෝධනය වෙලා තිබෙනවා. එතකොට මේකෙදි සංරක්ෂිත වනාන්තර ප්‍රකාශයට පත් කිරීම, සීමා වෙනස් කිරීම ආදී වූ කටයුතු කරන්න පුළුවන්. එතකොට මේ ආකාරයේ වනාන්තරයකට ඇතුළු වීම නීති විරෝධී, කියන්නේ දඬුවම් ලැබිය හැකි වරදක්. දැන් ඔබට පෙනෙනවා මේ රැම්සා තෙත්බිම් ආශ්‍රිත සිතියමක්. කියන්නේ රැම්සා සම්මුතිය යටතේ ජාත්‍යන්තර වශයෙන් මෙවැනි තෙත්බිම් අපි නම් කරලා තිබෙනවා. එතකොට මේවා ආරක්ෂිත සංරක්ෂිත ප්‍රදේශ. දැන් මෙහෙම නම් කිරීමෙන් උත්සාහ කරන්නේ මේවා නීතිමය වශයෙන්ුත් ඒ වගේම ආකල්පමය වශයෙන්ුත් රැක ගැනීම කියන එකයි බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම දැන් මේ අපේ විවිධාකාරයේ පරිසර සංවේදී ප්‍රදේශ ටිකක් දැන් ජාතික පාරිසරික පනත යටතේ ආරක්ෂා වෙමින් පවතිනවා. අපි මුලින් සඳහන් කළ ස්ථාන කිහිපයක්ම මේකේ තියෙනවා. නකල්ස් කඳුකරය, ඒ වගේම අර වතුරාන වගුරු බිම, ඒ ආදී වශයෙන් මුතුරාජවල මේ ආකාරයට තෙත්බිම් වගේම ඒ වගේම ඔබට පෙනෙනවා මේ කඳුකර ප්‍රදේශ. මේ සියල්ල අපිට ග්‍රිගරි වැව ආදී වූ සංවේදී කලාප මෙහෙම අපි නම් කරගෙන මේවා ආරක්ෂා කිරීමේ වැඩසටහන නීතිමය වශයෙන් කරගෙන යනවා. ඒ වගේම 1937 වනසත්ව හා වෘක්ෂලතා ආඥා පනත. මේකෙන් කරන්නේ අපේ වනසතුන් ප්‍රධාන වශයෙන්ම ඊට අමතරව වෘක්ෂලතා ආරක්ෂා කර ගැනීම. එතකොට තහනම් කලාපයක් ලෙස නම් කරන්න පුළුවන් මේ පනත යටතේ යම් ප්‍රදේශයක්. ජාතික පරිසර පනත 1980. මේකෙදී විශේෂයෙන්ම වැදගත් වෙනවා මධ්‍යම පරිසර අධිකාරිය පිහිටුවීම. එතකොට මේ මධ්‍යම පරිසර අධිකාරිය මගින් විශේෂයෙන්ම දැන් ඔය බලපත්‍ර ලබා ගන්න ඕනේ අනිවාර්යයෙන්ම ඔබ දන්නවා මේ පරිසරයේ සම්බන්ධ ඕනෑම කාර්යයක් සම්බන්ධයෙන්. ඒ කියන්නේ අපි යම් ව්‍යාපෘතියක් කරනවා නම් සංවර්ධන ව්‍යාපෘතියක්, ඒ සංවර්ධන ව්‍යාපෘතියට අදාළ පාරිසරික බලපෑම් වාර්තාවක් ගන්න ඕනේ. ඒ වාර්තාවට අනුමැතිය ලබා ගන්න ඕනේ පරිසර අධිකාරියෙන්, නැත්නම් මේ ව්‍යාපෘති ක්‍රියාත්මක කරන්නට බෑ. ඒතර මේවයි අරමුණු වෙන්නේ වනාන්තර වනජීවීන් සුරැකීම, ඒ වගේම දීවර කටයුතු ආදී පාලනය ආදී වූ කාරණා ගොඩක් මේ ජාතික පරිසර පනත හා ඒ යටතේ පිහිට වූ ඔය මධ්‍යම පරිසර අධිකාරිය හරහා කෙරෙනවා. ඒ වගේම ජාතික උරුම වන භූමි පනත. මේකෙන් ජාතික උරුම ලෙස නම් කිරීම වෙනවා. එතකොට මෙතෙන්දී පරිසර අමාත්‍යවරයාට බලය පැවරෙනවා මේ සම්බන්ධ කටයුතු කරන්න. අපනයන නීතිය. අපනයන නීතියේදී විශේෂයෙන්ම අර මුලින් අපි සඳහන් කරපු ඥාන මංකොල්ලේ වැනි කතන්දර නිසා අපේ රටවල් වල පවතින විවිධ පැලෑටි හා සතුන් අපනයනය කිරීම තහනම් කරලා තියෙනවා. එතකොට ඒ තහනම් ලේඛනවල සිටින ජීවීන් අපනයනය කිරීම තහනම්. දැන් අපි දැක්කත් තාම ජනප්‍රිය සත්වයක් තමයි අර බුලත් හපයක්. නේද? නිවර්තන වනාන්තරවල වෙසන අන්න ඒ වගේ ජීවීන්. ඊළඟට වල්ලපට්ට ශාකය අපි දන්නවා මෑත කාලේ ජනප්‍රිය වුණා මේ අපනයනය කිරීම සම්බන්ධව. එවැනි තහනම් සතුන් හා ශාක අපනයනය කිරීම සම්බන්ධ නීති පනවලා තිබෙනවා. එතකොට රක්ෂිත වනාන්තර වනජීවී රක්ෂිත පිහිටවලා තිබෙනවා. වනජීවී රක්ෂිත තියෙනවා, ස්වභාව රක්ෂිත තිබෙනවා, ඒ වගේම ජාතික වනෝද්‍යාන, අභය භූමි මේ ආදී වූ ස්ථාන අපි පිහිටවලා තිබෙනවා. එතකොට මේ සිතියම අරගෙන බලන්න ඔබට පේනවා මේ ජාතික වනෝද්‍යාන, දැඩි ස්වභාව රක්ෂිත, අභය භූමි ආදී වූ ඒ ආරක්ෂිත ප්‍රදේශවල ව්‍යාප්තිය. එතකොට මේ වයින් අපේක්ෂා කරන්නේ මේ වනාන්තර තවදුරටත් ආරක්ෂා කර ගැනීම. එතකොට දැන් මේ නීති රීති පැනවීමට අමතරව අපේ පරිසර සංකල්ප සහ ආචාර ධර්ම කියලා කොටසක් තිබෙනවා. විශේෂයෙන්ම දැන් ආගම මුල් කරගෙන අපිට මේ ආකල්ප ආදී අපිට ගොඩනගා ගන්න පුළුවන්. බෞද්ධ ආගම ආශ්‍රිතව අපි දන්නවා පරිසර ආකල්පය, පරිසරය හා සම්බන්ධ බුදුන් වහන්සේ විසින් විවිධාකාරයෙන් උන්වහන්සේ තමාගේ ජීවිත කාලයේ වැඩි කොටසක් මේ පරිසරය ආශ්‍රිතව ගත කළ උත්තමයෙක්. එතකොට ඒ වගේම පරිසරය රැක ගැනීම පිළිබඳ විවිධ අවස්ථාවල දේශනාවල තියෙනවා. ඒ විතරක් නෙමෙයි අනිකුත් ආගම් වලත් ඇත්ත වශයෙන්ම මේ පරිසර රැක ගැනීම සම්බන්ධයෙන් තිබෙනවා. දැන් Hindu ආගම ගත්තොත් අපි දෙවිවරු තිබෙනවා, සිටිනවා. ඒ දෙවිවරු ඇත්තටම
මීට බොහෝ කලකට පෙර අපි ගත්තොත් මේ මුල් යුගයේදී මේ පාරිසරික වස්තුන් තමයි දේවත්වයෙන් පිදුම් ලැබුවේ මුල් අවධියේදී. ඒ ආකාරයට අනිකුත් ආගම් වලත් මේ පරිසරයේ සුරැකීම හා ඊට සම්බන්ධ කාරණා පිළිබඳ අවධානය යොමු කරගෙන තිබෙනවා. එතකොට මේ ආගමික වශයෙන් උත් ඒ වගේම සංස්කෘතික වශයෙන් එතකොට පරිසරය පිළිබඳ රැක ගැනීම පිළිබඳ අවබෝධය අවධානය යොමු කිරීම තමයි අපේක්ෂා කරලා තිබෙන්නේ. ඒ නිසා ලෝකයේ හුඟක් රටවල් මේ වෙනකොට මේ පරිසර ආචාර ධර්ම රැකීම පිළිබඳව නැත්තම් ඒ සම්බන්ධ කටයුතු කරනවා විවිධාකාරී වශයෙන්. ඒ දැන් මේ සියලු කාරණා වලින් අපි බලාපොරොත්තු වෙන්නේ මොකක්ද? පරිසරය ආරක්ෂා කිරීම. දැන් මේවා නීතිමය වශයෙන් කරන්න පුළුවන් දේවල් නෙවෙයි. නීතියෙන් කරන්න පුළුවන්. එතකොට නීතිය ක්‍රියාත්මක කරන කෙනෙක් නැත්තම් නීති කඩන්න පුළුවන්. ඒ නිසා මේවා ආකල්පමය වශයෙන් ඇති වෙන්න ඕනේ දේවල්. ඒ ආකල්ප වර්ධනය තමයි ඊටම වැදගත් වෙන්නේ. ඒ නිසා ඔබත් මේ පාඩම ඇසුරෙන් විභාගයට පිළිතුරු ලිවීම පමණක් නොවේ මේ පරිසරයේ සුරැකීම සම්බන්ධයෙන් ආකල්පමය වැටහීමක් අවබෝධයක් ලබා ගත්තා නම් අන්න ඒක තමයි වැදගත් වෙන්නේ. එතකොට ඔබ පරිසරයේ සුරකින්න අනාගත පුරවැසියෙක් බවට අපිට හඳුනා ගන්න පුළුවන් වෙයි. එසේනම් අද මේ ශ්‍රී ලංකාවේ පරිසර පද්ධති පාඩමින් ඔබෙන් සමුගන්නවා නැවතත් මේ ආකාරයෙන්ම භූගෝල විද්‍යා පාඩමක් සමගින් ඔබ සමග සම්බන්ධ වීමේ බලාපොරොත්තු වෙන ඔබට ඔබෙන් සමුගන්නවා ඔබට සුබ දවසක්. ආයුබෝවන්. Thank you.